හරි. බලමු. දැන් ඔයගොල්ලෝ මේ ටික වගුව සම්පූර්ණ කරන ළමයි. ඒ වගුව සම්පූර්ණ කරනකොට මේකේ කැටයන් ටික හෙලියන ඇනයින් හෙලියන වගුව ඉඩ තියෙනුනේ නැහැ ගොඩක් අවශ්‍ය නැහැ කියලා තමයි කිව්වේ. මේ ටික ලියනකොට කොපර්ගේ සෙට් එක මුලින් ලියන්න. මේ කොපර් 2 ක්ලෝරයිඩ්, කොපර් 2 බ්‍රෝමයිඩ්, කොපර් 2 සල්ෆයිඩ්, කොපර් 2 ඔක්සයිඩ්, කොපර් 2 නයිට්‍රයිඩ්. එහෙම මුලින් මේ පහ ලියන්න. ඊට පස්සේ රූලක් කරලා යකඩවල හරි iron 2 chloride, iron 2 bromide, iron 2 sulfide, iron 2 oxide, iron 2 nitride. ඒ සෙට් එක ලියන්න. ඊට පස්සේ ඊළඟට ආය රූලක් අතහැරලා iron 3 ගේ සෙට් එක ලියන්න. එතකොට සූත්‍රය ලියන්න තමන්ට පුරුදු වෙලා තියෙන්න ඕනේ. රසායනික සූත්‍රය හැටියට ඉදිරිපත් කරන්න පුළුවන් වෙලා තියෙන්න ඕනේ. ඊට අමතරව ඒක හඳුනගෙන නම ලියා ගන්න පුළුවන් වෙන්නේ. මේක තමයි අපේක්ෂා කරන ඔක්සිකරංකය පරීක්ෂා වෙනවා. සූත්‍ර ලියන එක පරීක්ෂා වෙනවා. නාමයේ නිවැරදිව ලියන එක. ලියනකොට ඉංග්‍රීසි අකුරු හරියට තියෙන්න ඕනේ. නීති රීති හරියට තියෙන්න ඕනේ. ගොඩක් ලොකු හිඩැසක් තියන්නේ නැහැ. ධන කොටස සහ ඍණ කොටස අතර එක අකුරක හිඩැසක් තිබීම ප්‍රමාණවත්. ඒ නිසා ලියනකොට හරියට ලියන්න ලස්සනට ලියන්න. එච්චරයි හරි. හොඳට අකුරු ටික තියෙන්න ඕනේ. හරි. ඒක තමයි බලාපොරොත්තු වෙන. අකුරු අපහැදිලියට ටිකක් ලොකු අකුරු ලියන්න. ඒතකොට වරදින්නේ නැහැ. සිම්පල් වලින් ලියන්න. හරි. සිම්පල් ලියන පොඩි කරන එක නෙවෙයි සිම්පල් කියලා කියන්නේ. සිම්පල් කියන එක රටාවක් වල ලියන ඒ මේ විදිහට ලියන්න ඕනේ. අකුරු පොඩි කිරීම නෙවෙයි සිම්පල් කියලා කියන්නේ. සිම්පල් කියලා කියන එකේ අකුරු වල වෙනසක් තියෙනවා. ඒ වෙනස පෙන්වන්න ඕනේ. කැපිටල් එකේ වෙනසක්. කැපිටල් කියන්නේ අකුරු ලොකු ලියන එක නෙවෙයි. හරි. ඒක මත් තියාගන්න. හරි. ඒ නිසා සිම්පල් අකුරු ලියනකොට පැහැදිලිව ලොකු ලියන්න. හරි. නැත්තම් ලකුණු හම්බ වෙන එකක් නෑ වැරදුනොත් එහෙම. හරි. ඒක මත් තියාගන්න. හරි. ඔච්චරයි. හරි. ඔන්න ඔය විදිහට අපි මේ සරල විචල්්‍ය ඔක්සිකරණක සහිත ලෝහ කැටයන තියෙන අයනික සංයෝග නාමකරණය ගැන තමයි කතා කරමින් හිටියේ. හරි. ඔය ටික මම උතරින් ඔය දෙක අවසන් කරලා තව කොටසක් මට තියෙන ඊට පස්සේ දැන් අයනික සංයෝග පැත්ත ඔහොම නම් කරනකොට තව තියෙන ළමයි සහ සංයුජ සංයෝග. ඒ සහ සංයුජව නම් කරන විදිහ ටික වෙනස්. අන්න ඒ නාමකරණ අපි ඊළඟට ඉගෙන ගමු. හරි. අයනික සංයෝග නාමකරණය ඔන්නෝම තමයි යන්නේ. ඕවා තමයි අපිට ලැබෙන්න පුළුවන් කොටස් වෙන්නේ. හරි. කොහොම තියෙනවා. සරලේ වැඩි. හරි. ඊට පස්සේ ලියන්න මාතෘකාව ලෙන සරල සහ සංයුජ සංයෝග වල නාම. හරි. සරල සහ සංයුජ සංයෝග නාමකරණය. දැන් අපි සහ සංයුජ සංයෝග දන්නවනේ. විශේෂයෙන් 14 වන කාණ්ඩය නේද? 16 වෙනි කාණ්ඩය අතර මේ දෙක අතර හැදෙන ඒවා මේ සහ සංයුජ සංයෝග. දැන් කාබන්ගේ තියෙන ඔක්සයිඩ් CO CO2 නයිට්‍රජන්ගේ ඔක්සයිඩ් ගණනාවක්. එන අලෝහ මූලද්‍රව්‍ය හැදෙන ඔක්සයිඩ් NO N2O NO2 නේද? N2O3 ඔය වගේ N2O4 N2O5 ඔය වගේ නයිට්‍රෝ ඔක්සයිඩ් ගණනාවක් තියෙනවා. හරි. ඔන්න ඕවා මේ සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ සහ සංයුජ සංයෝග. ඒ සහ සංයුජ සංයෝගයක තියෙන ළමයි විශේෂයෙන් දකින්න පුළුවන් විද්‍යුත් ඍණතාවයෙන් අඩු පරමාණුකුත් තියෙනවා වැඩි පරමාණුකුත් තියෙනවා. ඒ කියන්නේ මධ්‍ය පරමාණුව ඍණතාවය අඩුයි අනික් පරමාණු ඍණතාවය වැඩි. එතකොට මේ ඍණතාවයේ අඩු පරමාණුව තමයි සූත්‍රයේ මුලින්ම තියෙන්නේ බොහෝ වෙලාවට. CO2 වල කාබන් තමයි ඍණතාවය අඩු කෙනා. ඔක්සිජන් තමයි වැඩි කෙනා. ලියනකොට සූත්‍ර ලියද්දිත් එහෙම තමයි. හරිද? එහෙම ලියනවා සාමාන්‍යයෙන්. නයිට්‍රජන් ලියනකොට දැන් N2O ලියනකොට N තමයි මුලින්ම ලියන්නේ. ඊට පස්සේ තමයි O ලියන්නේ. ඒ නිසා එහෙම. එතකොට නයිට්‍රජන් කියන එක තමයි ඍණතාවය අඩු කෙනා. අපි නාමකරණයේදීත් අපි ඒ අණුපිළිවෙලට ඍණතාවයේ අඩු පරමාණු මුලින්ම ලියනවා. හරි? අර අයනික සංයෝග වල ධන කොටස මුලින් ලියුවා වගේ සහ සංයුජ වල ධන කොටස සහ ඍණ කොටස කියලා එකක් නැහැ. ඒකේ තියෙන්නේ ඍණතාවයේ අඩු කෙනාවක් මුලින් ලියනවා වැඩි කෙනාව පස්සේ ලියනවා. ඒක තමයි මේකේ නීති රීති වෙන්නේ. හරි? එහෙම අපි සටහන් කරනවා. ඍණතාවයේ අඩු කෙනා මුලින්ම වැඩි කෙනා පස්සේ. එතකොට අපි මෙතන හිඩසක් තියනවද? තියෙනවා. හිඩසක් අනිවාර්යයෙන්ම තියන්න ඕනේ. ඒක ඊළඟ දේ අපි අනිවාර්යයෙන්ම හිඩසක් තැබිය යුතුයි. ඒ ඍණ කොටස සහ ධන කොටස නේද අපි කියන්නේ මේ ඍණතාවයේ අඩු කෙනා සහ වැඩි කෙනා අතර හිඩසක් අපි තබන්න ඕනේ. හරි එහෙම. එතකොට දැන් ඔය එතනදිත් ඔය ඍණතාවයේ අඩු කෙනාක් ලියනකොට මූලද්‍රව්‍ය නම තමයි භාවිතා වෙන්නේ. දැන් කාබන් නම් කාබන් කියලා බෙදෙනවා. නයිට්‍රජන් නයිට්‍රජන් කියලා දෙනවා. ඊට පස්සේ දැන් අපි කියන ඍණ කොටස දැන් ඔක්සිජන් සම්බන්ධ එකක් නම් අපි එක ඉද් ප්‍රත්‍යයෙන් ඔක්සයිඩ් කියලා අවසන් කරනවා. කාබන් ඔක්සයිඩ් එහෙම. මේ පොටෑසියම් මේ නයිට්‍රජන් ඔක්සයිඩ්. ඒ විදිහට. හරි. එහෙම මේ ඇනයින් නැත්නම් අපි ඍණ කොටසට ඉද් ප්‍රත්‍යය දීමක් සිදු වෙනවා. හරි. ඇනයින් එක වගේම මෙහිදීත් ඍණ කොටසට ඇනයිනයකට අදාළ ප්‍රත්‍යය ඉද් කියන ප්‍රත්‍යය දීම සිදු වෙනවා. ඒක කියන්න ඕනේ විශේෂයෙන්. හරි. සල්ෆර් ඉන්නවනම් සල්ෆයිඩ්. එහෙම හරි ඒ වගේ බෙදෙන්න පුළුවන්. හරි. ඊළඟට
ඊළඟට තව විශේෂම දෙයක් තියෙනවා. කියපු නැති විශේෂ දෙයක්. ඔය ටික සාමාන්‍ය සරල දේවල්. හරි? ඔය ටික සාමාන්‍ය සරල දේවල් විශේෂ දෙයක් තියෙනවා. ඒ මොකක්ද ඒ? මේ බලන්නකෝ. මම පොඩ්ඩක් කියන්නම් මේ සංයෝගයකට. දැන් හැම කෙනෙක්ම දන්නවා කාබන්ගේ ඔක්සයිඩ් දෙකක් තියෙනවා. CO සහ CO2. හරිද? හරි. දැන් මම ඇහුවොත් එහෙම ළමයින්ගෙන් මේකේ නම මට හොඳටම ෂුවර් හැමෝම මේකේ නම හරියට කියනවා. හරි? මොන අහලා බලමුද? හරි. අපිට මේ උඩින් මෙන්න ගුම්නි මේක කියන්නකෝ. CO කියන්නේ මොකද්ද නම මෙයාගේ? ඔයා කියන විදිහට. කාබන් මොනොක්සයිඩ්. අන්න හරි. කාබන් මොනොක්සයිඩ්. හරි. ඊළඟට දැන් අපිට ආපු කවිෂ්ක කියන්නකෝ මෙයා මොකද්ද කියලා CO2 කියන්නේ? කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. අර බලන්නකෝ මම කිව්වේ හැම කෙනෙක්ම හරියටම දන්නවා මේක. නාමකරණය කොහොමද කියලා දන්නේ නැති වුණාට අපි ඒගොල්ලෝ හරියටම දන්නවා. මේ කියන්නේ හරියට නාමකරණය උගන්ලා තිනවා. කතා කරලා තිනවා. ඒ හින්දා කාබන් මොනොක්සයිඩ් කියලා මෙයාට කියන්නේ. මේ කාබන් ඩයොක්සයිඩ්. ඉතින් අපිට මේක උගන්වන්න හරි පහසුයි. එතකොට ඕගොල්ලෝ බලන්න මේ කාබන් කියන එක මුලින්ම කියවුණා. කාබන් කියලා මේ දෙකේම මුලින්ම කියවුණා. ඊට පස්සේ ඔක්සයිඩ් කියලා එකකුත් කියවුණා පොදුවේ. හරිද? දැන් බලන්නකෝ ඔයගලන්ට හොඳට මේක හඳුනා ගන්න. කාබන් කියලා කියන්නේ ඍණතාවයේ අඩු පරමාණු. ඒක කියවුණා. ඍණතාවයේ වැඩි පරමාණුවට ඊට ප්‍රත්‍ය දාලා ඔක්සයිඩ් කියලා කිව්වා. ඒ දෙකෙම කියවුණා. ඕකට දැක්කද මේකවල උපසර්ගයක් භාවිතා කරනවා. මොකද උපසර්ගය? මෙතන මොනෝ කියලා උපසර්ගයක් භාවිතා වුණා. හරි? මොනෝ ඔක්සයිඩ්. මොනොක්සයිඩ් කියලා තනියට කියවෙනවා. මොනොක්සයිඩ්. හරි? මොනෝ ඔක්සයිඩ් කියන එක මොනොක්සයිඩ් කියලා ලොප් වෙලා කියවෙනවා. හරි? මෙතන ඩයොක්සයිඩ් ඩයිऑක්සයිඩ් කියලා කියවෙනවා. ඒතර ඔන්න ඕක තමයි ලියනකොට කරන්නේ. මෙතන හිඩසක් තියලා කාබන් මොනොක්සයිඩ් කියලා කියනවා. මේක කාබන් ඩයොක්සයිඩ් කියලා කියනවා. ඕක තමයි ලියන විදිය. ඒතර විශේෂ දේ තමයි මේ ඔක්සිජන් පරමාණුවට එයාගේ පරමාණු ගණන. පරමාණු එකක් තියෙනවා නම් මොනෝ කියලා උපසර්ගයක් යොදනවා. දෙවෙනි පරමාණු දෙකක් තියෙනවා නම් ඩයි කියලා යොදනවා. ඒ නිසා කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් එහෙම කියවුණා. ඔය විදියට තුනක් තිබුණොත් එහෙම දැන් යම් හේකින් මෙහෙම සංගත තියෙනවා කියලා කිව්වොත් එහෙම අපිට කිව්වොත් මෙන්න මෙහෙම තව සහසංයුග පවතිනවා කියලා. CO3 ඒක කාබන් ට්‍රයොක්සයිඩ්. හරිද? කාබන් ට්‍රයොක්සයිඩ් අපිට කිව්වොත් එහෙම මෙන්න මෙහෙම දැන් බොහෝ වෙලාවට එහෙම බලාපොරොත්තු වෙනවා. ඔයගලන්ට කියන්න පුළුවන් මේ මෙන්න මෙහෙම පරමාණුවක් ඉන්නවා. එයා මෙන්න මේ වගේ හදයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක නම Tamanට යෝජනා කරත හැකියි. මේක කාබන් ට්‍රයොක්සයිඩ් සහ සංයුජ කියලා දන්නවනම් කාබන් කියලා ලිව්වා ට්‍රයි කියලා උපසර්ගය දැම්ම ඔක්සයිඩ් කියලා දාන්න ට්‍රයොක්සයිඩ් කියලා හදනවා. ඒක අන්න එහෙම. එතකොට මේ ඉස්සරහා ඉන්නේ කාබන් එකක් හින්දා එයාට ඒක දාන්න බැයිද? දැන් පරමාණු ගාන එකක් නම් උපසර්ගය මොනෝ කියලා යොදලා තියෙනවනේ. කාබන් මොනොක්සයිඩ් කියලා. එතකොට කාබනුත් එකයිනේ ඉන්නේ. එතකොට මොනෝ කාබන් කියලා කියන්න බැයිද? මොනෝ කාබන් මොනොක්සයිඩ් මොනෝ කාබන් ඩයොක්සයිඩ් එහෙම කියන්නේ. එහෙම සාමාන්‍යයෙන් කියන සිරිතක් නෑ. එහෙම කියන්නේ නෑ සරලව කිව්වොත් එහෙම. එකක් තිබුණොත් කියන්නේ නෑ. හැබැයි දෙකක් තිබුණොත් කියනවා. හරි? දැන් නයිට්‍රජන් ගෙන් පොඩ්ඩක් කියලා දෙන්නම්කෝ ඕනනම්. හරි? මේකත් මතක තියාගන්න. නයිට්‍රජන් ගාවට යමුකෝ අපි. නයිට්‍රජන්ගේ ඔක්සයිඩයක් තමයි NO කියලා කියන්නේ. හරිද? දැන් මේකේ නම මම ඕගොල්ලන්ගෙන් අහුවොත් මේකත් ඕගොල්ලන්ට කියන්න පුළුවන්. කලින් විදියට ඕගොල්ලෝ මේක උපයෝග කරලා මේක කියාවේ. අපි අහලා බලමු මේකේ අපිට කාව්‍ය මෙන්න මෙයාගේ නම කියන්න NO වල ඉක්මනින් ඕනේ. NO වල නම කියන්න කියලා කියන්නේ. නැද්ද අපිට? හරි. නිමායට පුළුවන්ද මේක? ඔව් කාව්‍ය හරි මට ඒවල තියෙනවා. හරි නයිට්‍රජන් එතන මේ පොඩ්ඩක් චුට්ටක් තියෙනවා උලක්. දැන් මේකට මම කාබන් වල මොනොක්සයිඩ් නේ කිව්වේ. මෙයාට මොකද අපි කියන්නේ? නිමාය මොකද කියන්නේ? ඒක හිතා ගන්න බැයිද? කමන්නේ අදහස් කියන අවුලක් නැහැ. මොකද වෙන්නේ? හසිනී මොකද හිතන්නේ? බය වෙන්න එපා. ඒක සාර වගේම තමයි. නයිට්‍රජන් මොනොක්සයිඩ්. අන්න හරි. නයිට්‍රජන් මොනොක්සයිඩ් බය වෙන්න දෙයක් නැහැ. හරි. ඔව් නිමාය හරි මට බලන්න හරි. උත්තරේ හරි මේ හරි. හසිනෙත් හරි. හසිනෙතොර මෙන්න මේක නයිට්‍රජන් මොනොක්සයිඩ්. හරි. ඔහොමනේ අපි කියන්නේ.
නයිට්‍රජන් පරමාණුවයි ඔක්සිජන් එක නිසා මොනොක්සයිඩ් කියලා දානවා. හරි ඔන්න එහෙනම් ඒක එහෙම. ඒතකොට නයිට්‍රජන් හිස් තැනක් මොනෝ උපසර්ගය දැම්මා ඔක්සයිඩ් ලිව්වා. ඒ නිසා මොනොක්සයිඩ් කියලා ඒකේ භාවිතා වෙනවා. ඔය විදිහට නයිට්‍රජන් සතුව මෙන්න මෙහෙම එකක් තියෙනවා. N2O. දැන් මෙයාව නම් කරන්නේ කොහොමද? අන්න ඒක විශේෂයි. ඒක නම් කරනකොට ළමයි නයිට්‍රජන් දෙකක් තියෙනවනේ. දැන් එතකොට නයිට්‍රජන් මොනොක්සයිඩ් කියලා මෙයාට කියන්න බෑ. නයිට්‍රජන් දෙකක් තියෙන නිසා අපි නයිට්‍රජන්ගේ ඉස්සරහටත් දානවා සුපුරුදු උපසර්ගය දෙකක් හඟවන්න ඩයි කියන උපසර්ගය. ඒ නිසා මේක ඩයි නයිට්‍රජන් මොනොක්සයිඩ්. හරි ඩයි කියන උපසර්ගය දෙනු ඉදිරියට නයිට්‍රජන් දෙකක් තියෙනකොට එකක් තියෙනකොට මොනෝ කියලා දැම්ම එතකොට මුලින්ම තියෙන එකට පස්සේ දෙකක් කියලා දානවා. ඕක තමයි තියෙන විදිය. ඔච්චරයි. කොහොම උපසර්ග දීම තමයි විශේෂයෙන් සිදු වෙන්නේ. ඒතර උපසර්ග ලොප් වීමක් සිදු වෙනවා. ඒකත් අපි කියන්නම් සාමාන්‍යයෙන් O අකුරු දෙකක් එනවා නම් එක O අකුර අපි ලොප් කරනවා. හරි එහෙම. පෙරොක්සයිඩ් එහෙම අපි එහෙම සම්බන්ධ කිරීමක් කරනවා අපි කියලා දෙනවා. හරි අපි නීති විධි ගැන පොඩක් ලියලෙමු. හරි ලියන්නකෝ. අපි මාතෘකාව ලිව්වේ සහ සංයුජ සංයුග නාමකරණය. හරි ඒ අර්ථ ලියන්න. සහ සංයුජ සංයුග නම් කිරීමේදී ඡේදයක් වශයෙන් ලියන්නේ සහ සංයුජ සංයුග නම් කිරීමේදී පහත නීති රීති අනුගමනය කරයි. අනුගමනය කරයි. මෙහිදීද පළවෙනි කරුණ මෙහිදීද විද්‍යුත් ඍණතාවයේ අඩු පරමාණුව මෙහිදීද විද්‍යුත් ඍණතාවයේ අඩු පරමාණුව සඳහා නාමය මුලින් ලියන අතර සඳහා නාමය මුලින් ලියන අතර විද්‍යුත් ඍණතාවයේ වැඩි මූලද්‍රව්‍ය සඳහා විද්‍යුත් ඍණතාවය වැඩි මූලද්‍රව්‍ය සඳහා නාමය විද්‍යුත් ඍණතාවය වැඩි පරමාණු තව වැඩි මූලද්‍රව්‍ය සඳහා නාමය පසුව ලියා දක්වයි. පසුව ලියා දක්වයි. දෙවෙනි කරුණ ඉහත කොටස් දෙක අතර හිරසක් තබයි. ඉහත කොටස් දෙක අතර හිරසක් තබයි. තුන්වෙනි කරුණ මෙහිදී විද්‍යුත් ඍණතාව වැඩි මූලද්‍රව්‍යයේ නාමය අගට විද්‍යුත් ඍණතාවය වැඩි මූලද්‍රව්‍යයේ නාමය අගට ඉද් ප්‍රත්‍යය IDE ඉද් ප්‍රත්‍යය නැත්නම් අයිඩ් ප්‍රත්‍යය එකතු කිරීම සිදුවේ. ඉද් ප්‍රත්‍යය එකතු කිරීම සිදුවේ. හරි ඊළඟ හතරවෙනි කරුණ මෙහිදී එකම පරමාණුව නැවත නැවත වාර ගණනක් යෙදීමේදී
නැවත නැවත වාර ගණනක් යෙදීමේදී එම වාර ගණන දැක්වීමට උපසර්ග යෙදේ. වාර ගණන දැක්වීමට උපසර්ග යෙදේ. එකක් තියෙනවා නම් මොනෝ කියලා භාවිතා කරනවා. දෙකක් නම් ඩයි, තුනක් නම් ට්‍රයි. හරි. හතරක් තියෙනවා නම් ටෙට්‍රා. වාර ගණන. ඒ වගේම මේ පැත්තත් ගන්නවා වාර ගණන උපසර්ගය කියලා ගන්නවා. පහක් තියෙනවා නම් පෙන්ටා. 6ට හෙක්සා. 7 හෙප්ටා. 8 ඔක්ටා. ඔන්නෝම හදාගන්න. හරි. වාර ගණන. 9 නොනා කියලා කියනවා. එන්නෝ එන්නේ 10 දෙක. එහෙමත් උන ගත හැකියි. හරි. 9 නොනා කියලා කියනවා. නොනේ කියලා කියන්නේ ඒ වගේ 10 දෙක. දෙකේ නම මොන හිම කියන්නේ? DECA. මෙතින මේ ලතින් නම් ග්‍රීක නම කොටස් එක කියන්නේ මොනෝ, දෙක ඩයි, තුන ට්‍රයි, හතර ටෙට්‍රා, පහ පෙන්ටා, 6 හෙක්සා, 7 හෙප්ටා, 8 ඔක්ටා. හරි. ඔහොම තමයි දෙන්නේ. හරිද? එහෙම තමයි ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ ඊතර යටිලා යන්නේ කෙසේ වුවද විද්‍යුත් ඍණතාවයේ අඩු පළමු කොටසේ මූලද්‍රව්‍ය සඳහා මොනෝ යන උපසර්ගයේ යෙදීමක් සිදු නොවේ. හරි. ඊළඟ කරුණ. තවද උපසර්ගයේ නාමය සිම්පල් A හෝ සිම්පල් O අකුරින් අවසන් වන විට හා ඊළඟට යෙදෙන මූලද්‍රව්‍යයේ නාමය සිම්පල් A හෝ O අකුරින් ආරම්භ වන විට උච්චාරණය කිරීමේ පහසුව සඳහා
උපසර්ගයේ අවසානයේ ඇති ස්වරය උපසර්ගයේ අවසානයේ ඇති ස්වරය උපසර්ගයේ අවසානයේ ඇති ස්වරය ලොප් කිරීමක් සිදු වේ. ලොප් කිරීමක් සිදු වේ. උදාහරණ දැන් අපි මොනොක්සයිඩ් වගේ ලියනකොට මම කලින් කිව්වා ඔයගලන්ට මේ බලන්නකෝ මේක අත්ත පිටියල් දෙන ඉන්නකෝ නාමකරණය ඉතු ටික කරන්න. දැන් මෙහෙමයි. දැන් මොනෝ කියන උපසර්ගය එදෙනවානේ. මොනෝ එක ඔක්සයිඩ් කියලා එදෙනවා නම් බලන්නකෝ මේකේ මොනෝ කියන අකුරේ අග අකුර ඕ අකුරනේ. මේකේ අග අකුරත් ඕ අකුර. ඒතකොට ලියනකොට අපි මේ දෙකේම ඕ දෙසරක් ලියන්නේ නැහැ. එක මේ අන්තිම ඕ අකුර ලොප් කරලා සරලව ලියනවා මේ විදිහට. මොනෝ මම මේක නිල් පාටින්ම ලියන්නම්කෝ පැහැදිලි වෙන්න. මොනෝ ඊට පස්සේ ඔහොම ලියනවා. හරි මේ කියවල මොනොක්සයිඩ්. හරි ඔහොම මේ ඕ අකුර ලියන්න නැතුව ඉතුරු කොටස ලියනවා. ඒතර මොනොක්සයිඩ් කියලා කෙටි වෙනවා. එහෙම. තව තියෙනවා මේ ටෙට්‍රා. මම නිල් පාට ලියන්නේ උපසර්ගය ටෙට්‍රා ධන ඔක්සයිඩ්. හරි. මෙතන මම කිව්ව වැරදි. මෙන්න මෙතන මේ කළු පාටින් එන්නේ. මෙයාම ලොප් වෙන ළමයි මම කිව්ව උපසර්ගය අවසාන අකුර නේද? හරි. ටෙට්‍රා ඔක්සයිඩ්. මෙහෙම. මේ බලන්නකෝ මෙන්න මේ විදිහට. මම කිව්වේ ඉස්සෙල්ලා මෙන්න මෙහෙම. හරි. මේකේ මොනෝ කියලා මේ අග අකුර තියෙන අන්නේ අග අකුර තමයි මේ අගට තියෙන අකුර තමයි ලොප් වෙන්නේ. එතකොට මේක ටෙට්‍රා කියනකොට මේ ටෙට්‍රා කියකේ ඒ අකුර ලොප් වෙනවා. ඒක ටෙට්‍රොක්සයිඩ්. ටෙට්‍රාක්සයිඩ් ටෙට්‍රොක්සයිඩ් වල මේ ඔක්සයිඩ් එක හැමෝම තියෙනවා. හරි. එතකොට මේ අකුරු දෙකෙන් ඔක්සයිඩ් එකේ හැමෝම තියෙනවා. මේ බලන්නකෝ. මේකේ වෙන්නේ එතකොට ටෙට් කියලා ඇවිල්ලා ආර් අකුරත් ඇවිල්ලා ඒ අකුර ලොප් වෙනවා. ඊටුරට ඔක්සයිඩ් කියවෙනවා. ටෙට්‍රොක්සයිඩ්. ඔන්න ඔය විදිහට. දැන් හරිනේ. මේ කළු පාටෙන් තියෙන ඔක්සයිඩ් කියන කොටස. ඔන්න ඔය විදිහට ලොප් කිරීමක් සිදු වෙන නිසා මතක තියාගන්න ටෙට්‍රොක්සයිඩ් මොනොක්සයිඩ් එහෙම තමයි කියවෙන්නේ. හරි. මේක ලියන්න. හරි. ඔය දේ ලියාගත්තා නේ හරි. ඊට පස්සේ අපි උදාහරණ වලට යමු උදාහරණ කීපයකට. දැන් බලන්නකෝ අපි අර කාබන්ගේ උදාහරණ කාබන් වලට යමු. CO මේක කාබන් 30ක් මොනොක්සයිඩ් ඔය විදිහට. CO2 මම ලියනවා කාබන් ඩයොක්සයිඩ් 30ක් තියලා ඩයොක්සයිඩ්. හරිද ඔය විදිහට. තව CCl4 වගේ කාබන් වල මොකද වෙන්නේ? මේක කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් ඔය විදිහට. හරිද? ඔහොම යන්නේ. ඕවා තමයි උදාහරණ වල මම ගන්නෙ. මේ ටික ලියා ගන්න උදාහරණ මම ඊට පස්සේ ප්‍රශ්නෙකින් දෙන්නම් ඊටු ටික. හරි.
ඔයගොල්ලෝ මෙලි ලියාගත්තානේ. ඊට පස්සේ ප්‍රශ්න එන පහත සහ සංයුජ සංයෝග නාමකරණය කරන්න. පහත සහ සංයුජ සංයෝග නාමකරණය කරන්න. මම ලියනවා මේ එක දිගට ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලන්ට නම ලියා ගන්න පුළුවන් මේ ඉදිරියෙන්. හරි? එක ගොඩේ ලියන්න එපා. ඔයගොල්ලෝ එකට සුදුසු ක්‍රමයක් අනුගමනය කරන්න. දැන් මම නම් ටිකක් දෙනවා. මෙහෙම දැන්. සල්පගේ තියෙනවා මේ SO2 කියලා. ඔයගොල්ලෝ ඉස්සරහම වල නම ලියා ගන්න. මම දිගට ලියනවා. හොඳේ? කොහොම SO2 SO2 SF4 SF6 හරි SCl2 කොහොම තියෙනවා සල්පගේ ඒ ටික මම යට මේ ටික ලියන්න ඔයගොල්ලෝ ඉඳ තියාගෙන ඉස්සරහ හොඳේ මම ලියන ක්‍රමෙ ලියා ගන්න ඊට පස්සේ H2S හරි H2O HCl HBr HI වගේ ඒවා එහෙමත් ලියන්න පුළුවන් ඊට පස්සේ අපි ගත්තොත් phosphorus ඒවා එතන nitrogen ගමුකෝ N2O NO N2O3 NO2 N2O5 මම මේ බෝල්ඩ් එකේ ඊට පස්සේ ඉදිරියට ලියන ඕගොල්ලෝ යටට ලියා ගන්න කියලා තමයි කිව්වේ හොඳේ හරිද තව N2O4 MCl3 NF3 හරි NBr3 NI3 ඔය වගේ හරි සහ සංයුග සංයෝග ඊට පස්සේ තව තියෙනවා කවුද phosphorus විදිහට හැබුණා PCl3 PCl5 P2O3 P2O5 P4O10 හරි ඔච්චරයි හරි මම ගත්ත ගොඩක් හරිද ළමයි බලන්නකෝ මේ අන්තිම ටික පේනවද නැහැ පේ නැත්නම් අහගන්න මම කියනවා ලියාගත්තනේ කියන්නේ හිඩස්තේ ලස්සන ලියාගත්තනේ හරි නැත්නම් නාමකරණය කරාම එක් ගොඩ වුණාම ඔයාලට බලන්න අපහසු වෙයි හරි SO2 SO3 SF4 SF6 SCl2 H2S H2O HCl HBr HI N2O NO N2O3 NO2 N2O5 ඊට පස්සේ N2O4 NCl3 NF3 NBr3 NI3 phosphorus ගෙවා PCl3 PCl5 P2O3 P2O5 P4O10 10 P4O10 O10 තියෙනකොට ඩෙකා කියලා උපසර්ගය දෙන අමතක නම් ලියා ගන්න මම ලිව්වේ නෑ ඒක අතන දුන්නේ නෑ 10ක් තියෙන ඩෙකා කියලා කියනවා ඩෙකා DECA
උපසර්ගයේ ඩෙකා කියලා පොඩක් නෝට් කරලා ලියා ගන්න බැරි වේවි. හරි? එහෙම තමයි තියෙන්නේ. හරි. තව පහක් දෙන්නම්. තව පහක් මට ඉස්සරහ ලියන්න ඕන. මම එකක් දෙනවා. ඒක ලියා ගන්න. සෙනෝන්ගේ ටිකකුත් මම දෙනවා. හරි? සෙනෝන්. මෙතන දෙනවා. පොඩක් එක ලියා ගන්න. තව පහක් යටින්. xenon xcf2 xcf4 xcf6 xc2o sorry xco3 හරි ඔය පහ ලියා ගන්නකෝ පහක් නෑ තව එකක් ලියමුකෝ xco2 හරි ඔන්න xenon ගේ පහක් දුන්නා දැන් හරි ඔක්කොම පහේව හයක් දුන්නා නේ හරි 30ක් තියෙනවා හරි මේක xenon හරි xenon ලියන්න දානවා xenon හරි එහෙම හරි හරි ඔන්න අපි දැන් ඔන්න සරල සහ සංයුජ සංයෝග නාමකරණය කියන කොටස අවසන් කරා ඊට පස්සේ මම කතා කරන්නේ තව කොටස් තියෙන කීපයක් බහුපරමාණු කායන හරි අපි ඊළඟ කොටස සාකච්ඡා කරමු ලියන ළමයි මාතෘකාව බහුපරමාණුක අයන හරි බහුපරමාණුක අයන හරියි බහුපරමාණුක අයන නාමකරණ අපි සාකච්ඡා කරමු හොඳයි බහුපරමාණුක අයනයක් කියන්නේ මොකද්ද බහුපරමාණුක අයනයක් කියලා කියන්නේ සහසංයුජ මූලද්‍රව්‍ය පරමාණු කීපයක් එකතු වෙලා අයනයක් ලෙස ක්‍රියා කරනවා දැන් උදාහරණ තමයි කාබන් පරමාණුවකට ඔක්සිජන් පරමාණු 3ක් එකතු වෙලා කාබනේට් කියලා ඇනයනයක් හදනවා සල්ෆර් පරමාණුවකට O පරමාණු 4ක් එකතු වෙලා සල්ෆේට් කියලා ඇනයනයක් හදනවා. එතකොට මේ ඇනයනයේ ಗುಣ තියෙන්නේ ඒ පරමාණු සියල්ලම එකතුවෙන් හැදෙන අයනය මතයි. තනිව ගත් එකක් නෙවෙයි. ඒ හින්දා එහෙම තමයි. ආරෝපණය තියෙන්නේ කොහොමද එක පරමාණුක තමයි ඒක අපි දන්නවනේ. එක පරමාණු තමයි ආරෝපණය. නමුත් ඒ සම්පූර්ණ කොටසම අපි හඳුනගන්නේ. SO4 2- කියලා කොහොම සල්ෆේට් කියලා අපි හඳුන්වන්නේ. එතකොට එහෙම කියන්නේ. ඒ හින්දා අන්නේ බහුපරමාණුක ඛණ්ඩය තමයි අපි නාමකරණය කරන්න ළමයි. හරි. හැඳින්වීම ලියන්න. ඡේදක වශයෙන් ලියන්න. ලියන්න. සහසංයුජ පරමාණු කීපයක් එකතු වී සහසංයුජ පරමාණු කීපයක් එකතු වී බහුපරමාණුක අයන සෑදේ. බහුපරමාණුක අයන සෑදේ. මේවා ධන ආරෝපිත හා ඍණ ආරෝපිත විය හැක. ධන ආරෝපිත හා ඍණ ආරෝපිත විය හැක. කෙසේවද කැටායන වලට වඩා ඇනයන වඩාත් සුලභ වේ. වඩාත් සුලභ වේ. වඩාත් සුලභ වේ. කැටායනය ඊට පස්සේ කැටායනයේ නම IUM හරි IUM ප්‍රත්‍යයෙන් අවසන් වන අතර ඇනයන වල නාම id it ite හෝ 8 ate යන ප්‍රත්‍ය වලින් කෙලවර විය හැක. id
it හා it නැත්නම් it හෝ it ප්‍රත්‍ය වලින් කෙලවර විය හැක අවසන් විය හැක. බොහෝ විට ඔක්සෝ ඇනයන ඔක්සි ඇනයන it හා it ප්‍රත්‍යයෙන් අවසන් වේ. මෙහෙම it හා it ප්‍රත්‍යයෙන් අවසන් වේ මේ දෙක. බොහෝ විට ඔක්සි ඇනයන it හා it ප්‍රත්‍යයෙන් අවසන් වේ. බොහෝ විට හොඳේ බොහෝ විට කියලා කිව්ව හැමතිස්සෙම නෙවෙයි. බොහෝ විට ඔක්සි ඇනයන it හා it ප්‍රත්‍යයෙන් අවසන් වේ. හරි. හරි බලමු මේ ඔක්සි ඇනයන කීපයක් අපිට කොහොමද ඒක වෙන්නේ කියලා. කැටයන් නම් ඇත්තටම මේ ගොඩක්ම අඩුයි. හරි නයිට්‍රජන් එක ඉන්න කැටයනක් ඉන්න මේ මම අයන ටික සහ නාමය දෙනවා ඔයගලන්ට. අයන සහ නාම. හරි. දෙනවා කොටස් වලට මේ ඇමෝනියම් කියන එක තමයි අපිට දකින්න පුළුවන් හොඳ කැටයනක් ඉන්නේ. මේක ඇමෝනියම් කියලා අපි සඳහන් කරනවා. ඇමෝනියම් ලියන්නේ මේ විදියට. ඇමෝනියම් කියලා අවසන් කරනවා. හරි. ඊට පස්සේ තව තියුණු මේ අපි ගත්තොත් එහෙම හයිඩ්‍රසීනියම් කියලා අයනිකුත් තියෙනවා අපි එකක් දෙන්නම්. NH2 NH3+ කියලා අයනයක් තියෙනවා. මේකට අපි හයිඩ්‍රසීනියම් කියලා කියනවා. හරි. කැටයන දෙකක් තමයි ඉදිරිපත් කරනවායි. හරි. කැටයන මම දෙකක් ඉදිරිපත් කරනවා. ඇමෝනියම් අයනය සහ හයිඩ්‍රසීනියම් අයනය. NH2 NH3+ කියලා අයනයක් ඒක එච්චර සුලභ නැහැ. ඒ නිසා මේක හයිඩ්‍රසීනියම් නිතර යෙදෙන එකක් නෙවෙයි. ඇමෝනියම් කියන එක නිතර යෙදෙනවා. අපි දන්නවා ඇමෝනියම් ක්ලෝරයිඩ්, ඇමෝනියම් සල්ෆේට්, ඇමෝනියම් ෆොස්ෆේට්, ඇමෝනියම් නයිට්‍රේට් ඔහොම ගොඩක් තියෙනවානේ පොහොර වලක් තියෙනවානේ. ඒ නිසා මේ ඇමෝනියම් කියන එක සුලභයි බොහොම. හරි. ඇමෝනියම් කියලා කියන්නේ NH4+ කියලා කැටයනයක් තියෙනවා. ඇමෝනියා කියලා කියන්නේ NH3 වලට. ඒතකොට ඇමෝනියා කියන සංයෝගයක්. ඒක සාමාන්‍ය සහ සංසංගය ඇමෝනියා කියන තනි අණුවක් වල තියෙන කෙනෙක්. ඇමෝනියම් කියලා කියන්නේ වෙනම එකක්. ඒක ඇමෝනියා වලට H+ එකතු වුනහම හැදෙන අයනය ඇමෝනියම් කියලා අපි පැහැදිලි කරනවා. හරි. ඊට පස්සේ ඇනයන ගත්තොත් ඇනයන ඔය OH- වගේ ඇනයන අපි හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ. හරි. හයිඩ්‍රොක්සයිඩ්. ඊට පස්සේ Cn-. ඒකට අපි සයනයිඩ් කියලා කියනවා. සයනයිඩ්. හරි. ඔහොම. ඊට පස්සේ SCN-. තව සයනයිඩ්. එකක් පස්සේ ලියමුකෝ. තව තියෙනවා අපිට ගත්තොත් ඔක්සිජන් වල ලියමුකෝ. ඔක්සිජන් වල O2 එකතු වෙන අයනයක් මේක මොකද්ද? පෙරොක්සයිඩ්. මේකත් අයන කියන්නේ පරමාණු කීපයක් හැදෙන්නේ. තව තියෙනවා O වල දෙකක් හැදිලා මයිනස් එකක් තියෙන. ඒකට අපි කියන්නේ සුපර් ඔක්සයිඩ්. සුපර් ඔක්සයිඩ්. හරි කොහොම තියෙනවා. ඔන්න ඒතර ඔක්සිජන් සම්බන්ධ අයන තියෙනවා ගොඩක් ඒවා ඔහොම. හරි. ඊට පස්සේ මේ සල්ප සම්බන්ධ අයන ගොඩක් තියෙනවා අපි එකත් කතා කරමු. හරි. මේ ටික මම මේ පැත්තේ ලියනකො හයිඩ්‍රජන් ගේ අයන සල්ප ගේ අයන HS-. මේක හයිඩ්‍රජන් සල්ෆයිඩ්. හරි. හයිඩ්‍රජන් හිස්තැනක් සල්ෆයිඩ්. හරි. හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියලා හම්බ වෙනවා. හිස්තැනක් ලියනවා. හයිඩ්‍රජන් ගාව ලියනවා. ඊට පස්සේ ඊළඟට සල්ෆගේ තියෙනවා SO3 2-. මේකට කියන්නේ සල්ෆයිඩ්. SO4 2-. මේකට කියනවා සල්ෆේට්. හරිද? SO4 2- සල්ෆේට්. ඊට පස්සේ තියෙනවා මේ හයිඩ්‍රජන් ආවොත් HSO4-. හයිඩ්‍රජන් හිස්තැනක් සල්ෆේට්. කොහොම යනවා? මෙතන උඩට මේක આવොත් HSO3 આવොත් ඒක හයිඩ්‍රජන් සල්ෆයිඩ්.